लेवल वाले निदोष लेवल वाले का बस ये तो मैंने सोदा पवित्र कल मैंने सोदा पवित्र कल मैंने कामदाव पवित्र कल मैंने शुद्ध कमरे विनाश कल मैंने यहाँ बस उपियानी वाहन से दिया 12 मैंने वाहन से आकाश से वाहन से मगे दिया वाहन से कलाव ताकि स्वामी का सुतरे में खाले तुला वाहन से आपसे बेलवनी सा वाहन से दया व ईश्वरी का बाला स्वामिनी आवड़ा अनुपम पागलनी सा कामागलनी सा वाहन से स्तुतिवान देना स्वामिनी बोले प्रसाद सा देवा मगे दिया वाहन से चापा उपियानी मगे दिया वाहन से नमस्कार माध्य उपहास्य ताति स्वामी नामे उसास करवे तापे पवित्र ताति स्वामी नहस देतो ले अपने में नव अपे देतो नाली मकल में नव ईश्वर देवल बाले निदोष कल में नव उबड़ स्तुति माने दिया नहस उबड़ प्रशंसा विवा स्वामी प्रशंसा विवा स्वामी ओ बड़ गौरव विवा स्वामी माही विवा माने दिया नहस ओ स्तुति विवा स्वामी स्तुति करना प्यारनी तातवत උන්වහන්සේගේ ඒ පවිත්‍ර වූ ඒ නොකලිති වූ ලේවල බලයෙන් සේදමින් උන්වහන්සේට මේ ගීතිකාවෙන්ද තව තවත් අපි උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙමු. ओ बड़े स्तुति मागे देवियन वහන්සේ ඔබට ප්‍රශංසා වේවා උන්වහන්සේගේ ලේවල බලයෙන් සෝදලා හිමට වඩා අප සිදු කරන්න කියලා උන්වහන්සේගේ සෝදන්න මගේ ඥානනේ සෝදන්න ඒ සුදු ලේවල වලින් සෝදන්න ස්වාමිනී මුළුමනින්ම සේදුව මැනව ස්වාමිනී පවිත්‍ර කළ මැනව පවිත්‍ර ලේමා ඔබේ සෝදන්න මගේ ස්වාමීනි ඒ සුදු ලේවල බලයෙන් ඒ නිදොස් ලේවල බලයෙන් ඒ අමිරෝ ලේවල බලයෙන් දැන් සේදුව මැනව ස්වාමීනි සේදුව මැනව මගේ දෙවියන් වහන්සේ මුළුමනින්ම සේදුව මැනව පවිත්‍ර කළ මැනව පවිත්‍ර දෙතොල් දුන මැනව ස්වාමීනි Chudai samidano Chudai
දකින පිණිස මගේ පියාණන් තොල්වලින් ඔබ වහන්සේ নমස්කාර කරන මිස මුළුමනින්ම සේදුව වෙන ආත්මයෙන් සහ සැබෑකමින් ඔබ වහන්සේ নমස්කාර කරන මිස අප පවිත්‍ර කළ මැනව පවිත්‍ර සිතින් පවිත්‍ර ආත්මකින් ඔබ වහන්සේ සොයන පිණිස පවිත්‍ර කළ මැනව සේදුව වෙනව මගේ ස්වාමීන් වහන්සේ සේදුව වෙනව සෝදන්න මගේ පියාණන් සෝදන්න ඒ අප්‍රමාණ ප්‍රේමයට අපි අතුලන පිණිස සෝදන්න මගේ පියාණන් සීමාවක් නැති නිමාවක් නැති ඒ ප්‍රේමය ඕ අපෝ ගඳවදත්ත උදාන වහන්සේ ඔබට සිතිස්වාමී දිනින් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි දිනින් දිනෙන් නැවුම් කරුණාවෙන්
සදාකාලිකව නොවෙනස් වන්නා යේසුස් සමිඳා ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි කාලිකව නොවෙනස් වන්නා දේව රචිතා ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා යේසුස් සමිඳා ඔබයි ඔබයි අපේ දෙවියන් වහන්සේ ඔබයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණක්ම අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණක්ම අපේ ස්වාමීන් වහන්සේ ඔබට සිටි මගේ පියාණනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ යාමගේ ප්‍රේමී සසුති ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි අඳුරෙන් එළියට මාගෙන නිත්නාව දිවියන් දුන්නේ ඔබයි අඳුරෙන් එළියට මාගෙන නිත්නාව දිවියන් දුන්නේ ඔබයි සතුට සාමයි සමාදානයි කරුණාවේ රැකීම ඔබයි සතුට සාමයි සමාදානයි කරුණාවේ යේසු ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි සතුට සාමයි සමාදානයි කරුණාවේ රැකීම ඔබයි සතුට සාමයි සමාදානයි කරුණාවේ යේසු ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි අප පියාණනි ඔබයි ඔබ පමණක් අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණක් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පමණක් අපේ අබ්බා පියාණන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි එයාගේ ප්‍රේමී සාසුති වගේ ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ඔය යහපත් පියාණනි ඔබ වහන්සේ මොනෝතර කරුණාව නිසා ඒ දයාව නිසා ඒ අනුකම්පාව නිසා අපි වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමීනි ඔබ යහපත් පියාණන් වහන්සේ දයාවන්ත දෙවියන් වහන්සේ ආත්මහරින දෙවියන් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ ඒ ප්‍රේමී සාසුති ඔබට සිටි වගේ දෙවියන් වහන්සේ ඒ නිම්හිම නැති ප්‍රේමයෙන් ලං කරගත්තා වූ සදාකාලික ඥානි ඔබට මහිමය මගේ දෙවියන් වහන්සේ ඔබට ගෞරවය ඔබට ස්තුතිය ඔබට ප්‍රශංසාව ස්වාමීනි ඔබ වහන්සේ හැරාපට වෙන දෙවි කෙනෙක් නෑ ස්වාමීනි ඔබ වහන්සේ හැරාපට වෙන ස්වාමීන් නෑ ස්වාමීනි ඔබ වහන්සේ අපේ සියල්ල ඔබයි සියල්ල ඔබ වහන්සේ පමණක්ම අපේ දෙවියන් වහන්සේ සිටින
කරනවා. ඔබට ස්තුති. ඔබට ස්තුති. ඒ අප්‍රමාණ ප්‍රේම නිසා ස්තුති. ඒ සදාකාලික ප්‍රේම නිසා ස්තුති. දුන්න උදේව දරෝකම නිසා ස්තුති මගේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. හොරි බරවා ශීකරවා ශාන්දේරියන් දේරියන් දීරාවා රවරවරවා ශාන්දී කරවරවරවා ශාන්දල බරියන්දලවා කොලයිකාරවා ශාන්දූරියන්දලවා හොරි කරි ශලවන්දලවා හොරි බරවරවරවා ශීකරවා රවරවරවා ශාන්දීරාවා රවරවරවා විබරවරවා ශාන්දල බරියන්දලවා ඔබට ස්තුති වහන්සේ අනර්ගෝ ප්‍රේම නිසා ඒ කරුණාව නිසා නොනවතින ප්‍රේම නිසා ඔබ ස්තුති මගේ දෙවි පියාණනි ඔබට ස්තුති මගේ පියාණනි ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ස්වාමීනි ඔබ බෞද්ධ මහිම ලබන්න වටිනා උත්තර මහත් සදාකාල දෙවියන් වහන්සේ අපි මුළු දිවි ප්‍රතිතරව වහන්සේ නමස්කාර කරනවා අපි වහන්සේ සොයනවා මගේ සිත ආසාව ස්වාමීනි ඔබ වහන්සේ ජගමන්යි මගේ පියාණනි
ස්තුතියි මගේ ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. මගේ පියාණනි මොා දියදොට ආශාවෙන්නම් මේ පිපාසයෙන් ඔබ වහන්සේගේ අභිමුඛට ඇවිල්ලා ඔබ වහන්සේ නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න, ඔබ වහන්සේ නාමය උසස් කරන්න, ඔබ වහන්සේ දියත් කරුණාව නිසා ස්තුතියි ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ගෞරව වේවා ස්වාමිනී. මහිමේ වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබ යහපත් දෙවියන් වහන්සේ. ඔබ බලවත් වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ තුලින් මගේ දෙවියන් වහන්සේ ප්‍රීති වෙන පිණිස ඔබ වහන්සේ අපට ආශිර්වාද කර පිණිසයි ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. අප නිරෝගීව සබා ඇති නිසා ස්තුති තාත්තේ. ඔබට ගෞරව කරනවා.
ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියන් වහන්සේ. ඔබ ශුද්ධ දෙවියන් වහන්සේ. ඔබ ශුද්ධයි. සේනාවල දෙවියන් වහන්සේ ඔබ ශුද්ධයි. ඔබ ශුද්ධයි මගේ පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. ඔබට පියාණනි ආරාධනාව. ඔබට මහිමය. ඔබට ප්‍රශංසාව. ඔබට ප්‍රශංසුම. ඔබ වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. යහපත් පියාණනි ඔබට මහිමය වේවා ස්වාමීන් වහන්සේ.
සැරසෙනු නිසා ස්තුතියි තාත්තේ. ඔබට ගෞරව කරනවා, ඔබට මහිමය දෙනවා පියාණන් වහන්සේ. අපි අපගේ හදවත් පිළියෙල කරගනිමින් අද සබත් දින දේව මෙහි වැදගත් කොටසට අපි පැමිණ සිටිනවා. අපගේ සිත් සංසුන් කරගෙන උන්වහන්සේගේ ජීවන වන්නාවෙන් පෝෂණය වන පිණිස සූදානම් වෙමු. ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ පියාණනි, ඔබ වහන්සේගේ ජීවමාන වූ බලවත් වූ දෙවියන් කඩුවක් වැනි වචනය ඔබ වහන්සේට බාර කරමින් අද දවසේ ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා පියාණනි. ඔබ වහන්සේගේ වචනය ගෙනෙනා වූ ඔබ වහන්සේගේ හටත් පහත් සේවකයා ඔබ වහන්සේට බාර කරනවා. තවත් ඔබනව ඔබ වහන්සේ ඔහු තුලින් අපට කතා කළ මැනව. පියාණනි, වචනය අසන්නා වූ අපව ස්වාමීන් වහන්සේ අපගේ අතුලාන්තයේ සූදානම් කරමින් විවෘත කරමින් ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේගේ වචනය මුර්තු මොලක ආකාරයෙන් පිළිගන්නට අපට ස්වාමීන් වහන්සේ කරුණාව දුන මැනව. පියාණනි, ඔබ වහන්සේගේ දාසයා ස්වාමීන් වහන්සේ ඔහු තුල ඔහු අඩුවි ඔබ වහන්සේ වැඩිවි. ඔබ වහන්සේගේ ජීවමාන වූ වචනය අපට නිදහස් කළ මැනව. ඔහුගේ මුඛතොල් ආලේප කළ මැනව පියාණන් වහන්සේ. ඔබ වහන්සේගේ බලවත් වූ වචනය වහන්සේට බාර කර යටත් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමේන්. ආමේන්. ප්‍රේමණීය දුව දරුවනි, අපි උන්වහන්සේගේ වචනෙට හැරෙමු. අද දවසේ කියමු ස්වාමිනී, ඔබ වහන්සේගේ මන්නාවෙන් මට පෝෂණය වෙන්න ඕන. අද දවසේ ඔබ වහන්සේගේ මන්නාවෙන් මම පෝෂණය ලබන්න ඕන. මට උපකාර කළ මැනව කියලා ඔබගේ අතුලාන්තයෙන් උන්වහන්සේට ඉඩ දෙන්න. ඔබ අතුලාන්තයෙන් උන්වහන්සේට ඉඩ දෙන කල උන්වහන්සේ ඔබට කතා කරන්නට යනවා. අපි අද දවසේ කියවන්නට යනවා. ශුද්ධ මතේ පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 31 සහ 32 වෙනි පදේ. පාර අද්දර ඉඳගෙන වූ අන්ධයන් දෙදෙනෙක් යේසුස් වහන්සේ ඒ ළඟින් යන බව අසා, ස්වාමිනී, දාවිද්ගේ පුත්‍රය, අපට කරුණා කළ මැනවයි මොරගැසුවෝය. ඔවුන් නිශ්ශබ්ද වන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නමුත් ඔව්හු, ස්වාමිනී, දාවිද්ගේ පුත්‍රය, අපට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය. ආමේන්. ජීවමාන පියාණනි, සදාකාලික දෙවියන් වහන්සේ අබ්බා තාත්තේ විශ්වමාව පාලනය කරන සර්ව බලධාරී වූ සර්වවාසී වූ සර්ව පරාක්‍රමී ස්වාමිනිය වහන්සේගේ ශුද්ධ දයාව කරා දවසේ මේ වහන්සේගේ ජීවමාන වශයෙන් බාර කරනවා. අද දවසේ ඔබ වහන්සේගේ දරුවන්ට කතා කළ මැනව අතුලාන්තේ ඉවර කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි කියුවා ශුද්ධ මතේ 20 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ. මොකද්ද? ඔවුන් නිශ්ශබ්ද වෙන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. ඔවුන් නිශ්ශබ්ද වන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. යම් කාරණාවක් සිදු වෙමින් පවතිනවා. මේ යම් කාරණාවක් සිදු වෙද්දී පවතිද්දී ඒකට විරුද්ධව යම් පිරිසකට සැර කරනවා බලක්වන පිණිස. නමුත් ඔව් ස්වාමිනී, දාවිද්ගේ පුත්‍රය, අපට කරුණා කළ මැනවයි වඩ වඩා මුරගැසුවේය. ස්වාමිනී, මෙසියස් වහන්සේ දාවිද්ගේ පුත්‍රය ගැන මෙසියස් වහන්සේට අපට කරුණා කළ මැනවයි වඩ වඩා මුරගැසුවේය. අපට කරුණා කළ මැනවයි වඩ වඩා මුරගැසුවේය. යේසුස් වහන්සේ ජීවමානව මේ පොළොවේ වැඩ වාසය කරද්දී ඊශ්‍රායල් දේශයේ සිදුවුණු සිදුවීමක් තමයි මේ කතා කරන්නේ. යෙරිකෝවේ ඉඳන් යෙරුසලමට එන ගමන් උන්වහන්සේ රජෙක් වගේ යෙරුසලමට ඇතුල් වෙන්න එන මොහොතේ අතරමඟදී මේ සිදුවිච්ච සිද්ධියක් තමයි කතා කරන්නේ.
ස්වාමිනී අපට කරුණා කළ මැනව. අද දැන් අපේ වර්තමානයේ කන් වලට ඇහෙනවා ගොඩක් වෙලාවට මේ ආඥාව අපිට ගොඩක් අයට ඇහෙනවා. විවිධ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට නොමැතිව සුද්ධාත්ම වහන්සේ නොමැතිව විවිධ සාන්තුවරෙන්ටත් මේ ආකාරයෙන් අපට කරුණා කළ මැනව කියලා කියනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ පමණක් මලවුන්ගේ නැගිටලා ඉන්නේ නැද්දී? ඒ කාලේ ක්‍රිස්තුස් වහන්සේ ඒවකට පොළොවේ ජීවත් වෙද්දී උන්වහන්සේ පමණක් මරණයෙන් නැගිටලා ජීවමානව සිටිද්දී තවත් ජීවමාන කවුරු හරි ඉන්නවද කියන එක මට ප්‍රශ්නයක්. මේ ත්‍රිත්වය ඇරෙන්න ජීවමාන කිසි කෙනෙක් නැහැ. සියල්ලෝ සැතපෙලා ඉන්නේ. සියල්ලන් සැතපෙලා ඉන්නේ. මරණයෙන් නැගිට එකම කෙනා ජීවමාන යේසුස් වහන්සේ විතරයි. ආමේන්. ආමේන්. මගේ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මෙතන ඉන්නවා අන්ධය දෙන්නේ. මෙතන ඉන්නවා අන්ධය දෙන්නේ. මේ අන්ධය දෙන්නට පෙනීම ලබා ගන්න ඕන. ඔවුන් සොයලා බලනවා මොකද්ද මේ වීදිය ඇසෙන්නව මහත් වූ ഘോഷාව කියලා. ඔවුන් පාරායිනේ හිඟමන් කන අය. ලැබෙන දෙයක් අරන් ගිහලා කන අය. ඒ කාලේ තිබුණා ඊශ්‍රායලේ තිබුණා. ව්‍යාපාරයක් හැටියට මෙවැනි පුද්ගලයන්ව තැන් තැන් වලට අරන් ගිහලා දාලා ඒලා තුලින් සල්ලි හම්බ කරගත්ත ක්‍රමයක් තිබුණා. එවැනි කණ්ඩායම් තිබුණා. හිටියා. එදත් හිටියා අදත් ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිසක් මේලා. නමුත් ඔවුන්ට ඕන තමන්ගේ අන්ධකමෙන් මිදෙන්න. ආමේන්. අන්ධකමෙන් මිදෙන්න. අන්ධකමේ දෙවර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආත්මික අන්ධකම සහ ශාරීරික අන්ධකම. ආත්මික අන්ධකම සහ ශාරීරික අන්ධකම මේක ප්‍රභේද දෙකක් තියෙනවා. මේ මිනිසයන්ට වුණා මේ දෙකෙන්ම නිදහස් වෙන්න. ආමේන්. නමුත් මේ මොහොතේ හිටපු සෙනඟට වොමනාව තිබුණා. ඔවුන් නිදහස් වෙන එක වළක්වන්න. ඒ නිසා මේ සෙනඟ කෑ ගැහුවා. කටවහන්න. කටවහපන්. කටවහපන් කියන්නේ මොකද්ද කලේ? ඔව් නිශ්ශබ්ද වෙන පිරිස සමෝයවුන්ට සැරකොළේ. නුමුත් ඔව්හු ස්වාමිනී දාවිද පුත්‍රය අපට කරුණා කළ වඩා මොර ගැසුවෝය. වඩා මොර ගැසුවෝය. වඩා මොර ගැසුවෝය. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ. මේ මොර ගැසීම කියන්නේ මේ අභ්‍යන්තරයෙන් අතුලාන්තයෙන් එන දෙයක්. අපි දකිනවා අපිට යම් කෙනෙකුට යම් පණිවිඩයක් කියන්න උනාම ඒ පණිවිඩය උහුට හරි විදිහට අපිට කියා ගන්න බැරි නම් ඕ ඉන්න දුර සීමාව ඈත නම් ඕකේ අවධානය ගන්න නම් අපි කරන්නේ අතුලාන්තයේ මහත් වීරියක්ගෙන අපි හයියෙන් කෑ ගහනවා. ඒ වගේම තියෙනවා තවත් අපි කතා කිරීමේ ශෛලියක් තියෙනවා. දෙවියන් වහන්සේ කැමති මිනිස්සු උන්වහන්සේට කතා කරනවට. ආමේන්. අපිට කරුණා කළ මැනව කියලා කිව්වට ඒ හැම කෙනාටම කරුණා කරන්න බෑ ඒලට. මොකද ඒලා මැරලා සැතපෙලා ඉන්නේ. මරණයෙන් නැගිට ජීවමාන යේසුස් වහන්සේට පුළුවන් මිනිස්සුන්ට කරුණා කරන්න. ආමේන්. ඉතින් ඒ නිසා කියනවා මේ සෙනගව වළක්වන පිරිසක් එදත් හිටියා. අදත් හිටියා. ඊට කලින් ඉතිහාසෙත් හිටියා. ක්‍රිස්තුස් වහන්සේ වෙතට මේ දෙවියන් වහන්සේ වෙතට මිනිස්සු ලං වෙනකොට ඒකට විරුද්ධ වෙලා හිටියේ නිතරම මිනිස්සු තමයි. මේ මිනිස්සු තුල ක්‍රියා කළ අන්ධකාරය. ඒ නිසා තවත් කෙනෙකුට ලං වෙන්න, තවත් කෙනෙකුට දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න, තවත් කෙනෙක්ට යේසුස් වහන්සේ වෙතට ලං වෙන්න යන හැම මොහොතකම යක්ෂයා ඒ මැද බාධාවක් හැටියට මිනිස්සු අනුශයන්ක දෙපුවා. මිනිස්සු තමයි මිනිස්සුන්ට විරුද්ධව නැගිටින්නේ. ඇයි? ඔවුන් තුල ක්‍රියා කරන අන්ධකාරය නිසා මිනිසයන්ට ආලෝකය දකින්න දෙන්නේ නැහැ. තමන් කැමති ඒ අන්ධකාරය තුලම ඉඳමින් ඒ ආකාරයෙන් හැසිරෙනවට අපි ඒ නිසා ඉතිහාසයේ යම් පාඩමකට අපි ගමන් කරමු. ඒ කාලේ හිටියා මේ වගේ පිරිසක්. අපි බලමු එදා මොර ගැසීම සහ අද මොර ගැසීම මොකද්ද? එදා මොර ගැසීම සහ මේ ස්ථානයේ මොර ගැසීම මොකද්ද? වර්තමානයේ එන්න අනාගතයට තියෙන මොර ගැසීම මොනවද කියලා බලමු. අපි බලන්න යනවා. මම උදාහරණයක් එකක් බලමු. එක රාජාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදය අපි කියවමු. යුදාහි රජ වූ ආසාගේ 38 වෙනි අවුරුද්දේදී ඔම්රිගේ පුත්‍ර වූ ආහබ් ඊශ්‍රායල් කෙරෙහි රජ වී සමාරියේ 20 දෑවරුද්දක් ඊශ්‍රායල්වරුන් කෙරෙහි රජකම් කළේය. ආමේන්. කවුද මේ කියන්නේ මේ ආසාබ්? මේ ආසාබ්ගේ තාත්තා කරේ පුළුවන් තරම් මේ ඊශ්‍රායල් සේනකට කළේ විනාශය. අන්නේ නමස්කාරයට හිරු කෙරුවා. සැබෑ වූ ජීවමාන දෙවියන් වහන්සේ වෙතට මිනිස්යන්ව ලං කරේ නැහැ. මේ වෙනකොට මේ ආහබ්
ක්‍රිස්තුපුර 874 ඉඳන් ඔහු පාලනය කළ ඒ කාලේ 853 ඉඳන් 853 මේ කාලය තුල ඔහු රාජ්‍ය පාලනය කළා. මේ ආහාබ්ට ඕන වුණා තමන්ගේ වැරදි මාර්ගවල යන්නා වූ ක්‍රමයට තවත් වැරදි මාර්ග එකතු කරගන්න. අපි දකිනවා එක රාජාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයට අපි දකිනවා මේ වැරදි ක්‍රමයට තමයි දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වැරදියට උදුමුණු දේවල් තමයි මේ ආසාප් කළේ. ඒ වගේම මේ ආසාප් භාර්යාව සරණ පාවා ගත්තා කුමාරිකාවක්. කවුද යාගේ නම? යෙසබෙල්. යෙසබෙල් කියන්නේ පිනිසියානු කාන්තාවක්. රැජිනා කුමාරිකාව සමානයි. මේ යෙසබෙල් විවාහ කරගත්ත මේ ආසාප්. ඒවකට පිනිසියේ ඔහුගේ දිවරය හිටියේ බාල්. ඒ නිසා මේ ආසාප් තමන්ගේ පියාට වඩා ඊශ්‍රායෙලට අනිත් අයටත් වඩා බොහෝ විදිහට නපුරු විදිහට දෙවියන් වහන්සේට ද්වේෂ කරන්නා වූ දෙවියන් වහන්සේව කෝප කරන්නා වූ කාරණා මේ ආසාප් කළා. ඇයි මේ යෙසබෙල්ගේ උමනාව තිබුණා මේ ඊශ්‍රායෙල් සුදු දෙවියන් වහන්සේට යාවේ දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිසයන්ව මේ බාල් කියන ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළා. ඔහු ඒ නිසා සමාරියේ විශාල උට මාලිගාවුත් හැදුවා. දැන් මොකද කරේ මේ යෙසබෙල්ගේ ඉලක්කය වුණා මේ ඊශ්‍රායෙල් සෙනග මේ යාවේ දෙවියන් වහන්සේ නමස්කාර කරන සෙනගව වළක්වලා මේ බාල්ට නමස්කාර කරන්නට. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවා දරුවනි ඒ කාලේ ඉඳන්ම දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිසයන්ව සැලෑ වූ ජීවමාන වූ එකම තනන් වහන්සේ නමස්කාර කරන මිනිසයන්ව වළක්වන්නට යක්ෂයා විසින් විවිධ මිනිසයන්ව පාවිච්චි කළා. ඒ නිසා දෙවියන් වහන්සේ මේකට දෙවියන් වහන්සේගේ මහත් වූ උදහස වුන් කෙරෙහි ඇවිලුණා. ඔවුන් කියනවා තමන්ගේ වර්ෂාවට තමන්ගේ ශාස්ත්‍රීයත්වයට තමන්ගේ සඵලත්වයට කවුද මේ බාල් තමා ආශිර්වාද කරන දෙවියෝ. ඒ නිසා උඹලා ඊශ්‍රායෙල් සුද්ධ කරන ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේව විශ්වාස කරන්න එපා. උඹලා බාල්ට නමස්කාර කරද්දී උඹලට ඒ සියල්ල ලැබෙනවා කියලා ඊශ්‍රායෙල් සෙනගව බලහත්කාරයෙන් මෙම වැරදි නමස්කාර ක්‍රමයන්ට යොමු කරවද්දී දෙවියන් වහන්සේට බලන් ඉන්න බෑ. මේක තවත් දෙවියන් වහන්සේට ඕන වෙනවා එලියා අනාගත වතුතුමාව නැගිටවලා එම ස්ථානට යවන්නට. ඒ නිසා එලියා අනාගත වතුතුමාව මේ බොරු දෙවිවරු නමස්කාර කරන්නා වූ මිනිසයන් අතට යවලා මේ සත්‍යතාවය පෙන්වන්න ඕන කියලා දෙවියන් වහන්සේ තීරණය කරනවා. ඒ නිසා යවනවා එලියා අනාගත වතුතුමාව. එලියා අනාගත වතුතුමා යනවා කොහාටද යන්නේ? කෙලින්ම යනවා ආහාබ්ගේ ස්ථානෙට මාලිකාවට. ඒ නිසා කියනවා මේක කියනවා එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා ඊසාය දේව ස්වාමීන් වහන්සේ ජීවමානව ස්වභාව සැබෑසේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදු වල පිනිවත් වැස්සවත් නොවන්නේ කීසේක. දේශයට ශාපයක් පැමිණෙව්වා. දේශයට වැස්සවත් නැහැ පින්නක් නැහැ. සාගතයක් සහ නියඟයක්. සාගතයකින් සහ නියඟයකින් අවුරුදු 3මාරකට පහර දෙනවා කියලා දේශයට කිව්වා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දෙවියන් වහන්සේගේ දරුවන් වෙතට දෙවියන් වහන්සේට ලං වෙන්න නොදෙන හැම මොහොතකම මේ මිනිස්යා පිටට එන්නේ ශාපයක්. දෙවියන් වහන්සේට ප්‍රේම කරන දෙවියන් වහන්සේ සොයාගෙන යන මිනිස්යා පිටට යම් කෙනෙක් යන්න දෙන්නේ නැතුව වළක්වනවා නම් ඕම් පිටට එන්නේ ශාපය. ඒ නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් දේශයට එවකට ඊශ්‍රායෙල් දේශයේ අගනුවර සමාරිය ඒ ශාපයක් ඒ දේශයට ලැබුවා. අවුරුදු 3මාරකට ඒ දේශයට වර්ෂාවක් පින්නවත් ආවේ නැහැ. දෙවියන් වහන්සේ එදා ඊතරම් මනුෂ්‍ය බය හිතන පුදුමාකාර දෙවියන් වහන්සේ සිටියා. නමුත් උත්පත්තියේ නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දූතයා ලෙස මේ බොහෝ ස්ථානවල පෙනී සිටියා. නමුත් මේ මිනිස්යාගේ අකීකරුකම් නතර කරන්නේ මිනිස්සු හැරෙන්නේ. ඒ නිසා ඔවුන් දඬුවමකට ලක් කළා.
දැන් මොකද කරන්නේ? දරුවට ලක් කරපුවම දැන් හොයනවා කවුද? යෙසබෙල්. ආහාබ් හොයනවා කොමේ එලියා කියලා. ඇයි? ඔහු මේ දාපු ශාපේ නිසා උන්ට මහත් වූ පාඩුවක් වුණා. තමන්ගේ සත්තුන්ට අස්සලයන්ට කොටුලුවන්ට ඛණ්ඩ ආහාර නැහැ. තනදෙලි මැරිලා. බොඩ වතුර නැහැ. දියෝ ඔයවල් හිඳිලා. ඔහු විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඔහු හැම රටකටම කතා කරලා කිව්වා මේ වගේ ඉන්නවා එලියා කියලා කෙනෙක්. හම්බුනොත් ගෙනත් දෙන්න ඔහු මරන්නට කියලා. හැබැයි අවුරුදු 3මාරටම මේ ආහාබ් කොච්චර රජවරු ආශ්‍රය කරත් වටේ ඉන්න කොතරම් ඔත්තුකාරයෝ ලැබුවත් ඒ ඊශ්‍රායල් දේශයේ වටාම තියෙන හැම දේශයකටම හැබැයි ආහාබ්ට බැරි වෙනවා මේ එලියව හොයාගන්න. ඒක තමයි දෙවියන් වහන්සේගේ සුරක්ෂිත ස්ථානය. දෙවියන් වහන්සේ තමයි මිනිස්සෙගේ සැඟවෙන ඉඩම. උන්වහන්සේ තමයි මිනිස්සෙක් ආරක්ෂා කරන්නේ. උන්වහන්සේගේ දේ කරන මිනිස්සෙක් කවදාවත් උන්වහන්සේ අත්හරින්නේ නැහැ. උන්වහන්සේගේ පියාපත් සෙවනේ වසා ගන්නවා. ආමේන්. උන්වහන්සේ කැමැත්ත කරන වගේ දේවදරුවනි පසුබට වෙන්න එපා. උන්වහන්සේ සොයන්ට පසුබට වෙන්න එපා. උන්වහන්සේට අභිමුඛින්ද පසුබට වෙන්න එපා. උන්වහන්සේට කතා කරන්නට, උන්වහන්සේට තම සනියෙන්ට, උන්වහන්සේට යාඥා කරන්නට. මේ යාඥාව සහ මොර ගැසීම දෙවියන් වහන්සේ බොහෝ සෙයින් උන්වහන්සේගේ අවධානය යොමු කරන්න පුළුවන් කාරණාවක් වෙලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා අවුරුදු 3මාරක කාලයක් දේශයට වර්ෂාව නොමැතිව තිබුණා. අවුරුදු 3මාරක් දේශයට වර්ෂාව නොමැතිව තිබුණා. දේශයට වර්ෂාව නොමැතිව සිටින මොහොතක නැවත දෙවියන් වහන්සේට ඕන වෙනවා මේ සෙනඟට පෙන්නන්න. මේ සෙනඟට පෙන්නන්න දෙවියන් වහන්සේ ජීවමාන බව. දෙවියන් වහන්සේ ජීවමාන බව මේ සෙනඟට පෙන්නන්නට දෙවියන් වහන්සේට ඕන වුණා. ඒ නිසා අපි දකිනවා එක රාජාවලිය 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ වෙනකොට කියනවා නැවත එලියා වෙතට එනවා දෙවියන් වහන්සේගේ වචනය. නැවත එලියා වෙතට එනවා දෙවියන් වහන්සේගේ වචනය කියනවා. හොඳයි කියලා කරගෙන නැවත එනවා දෙවියන් වහන්සේගේ වචනය එලියා වෙතට කියනවා යන්න. ගිහිලා කියන්න දේශයට වර්ෂාව පමුණුවන්ට යනවා කියලා. දැන් මේ වෙනකොට එලියාට විචේදයක්වත් හොයාගන්න බැරි වෙන්නේ නැද්දී? එලියා කොහෙද කියලා හොයාගන්න බැරි වෙන්නේ නැද්දී? මේ ආහාබ් ළඟ හිටියා ඔබදියා කියලා කෙනෙක් හිටියා. මේ ඔබදියා තමයි ආහාබ්ගේ හැම වැඩ කටයුත්තක්ම කරපු කෙනා. ඔහුට එලියා මුණ ගැහෙනවා. මේ ආහාබ් කියන්නේ මේ සමායන ඔබදියා කියන්නේ දෙවියන් වහන්සේට බොහෝසෙන් ප්‍රේම කරන උන්වහන්සේගේ ප්‍රපෝයදවරු 50 බැගින් ගුහාවල තියලා මෙච්චර නියගය මෙච්චර වර්ෂාව නැතුව මෙවැනි තත්ත්වයක් තියදී ඒ පෝෂණය කළව කෙනෙක් තමයි මේ ඔබදියා කියන්නේ. මේ අනාගත වස්තු නෙමෙයි, පොතේ ඉන්න ඔබදියා නෙමෙයි, මේ වෙනත් ඔබදියේ. නමුත් ඔහුට කියනවා මම එනවා ආහාබ්ව හම්බෙන්න. ගිහලා ඔහුට කියන්නේ මම එනවා හම්බෙන්න කියලා. නමුත් ඔහු බය වෙනවා මුලින්. නමුත් ඔහුගේ අතුලාන්තය හදලා කියනවා මම හම්බ වෙනවා යම් ස්ථානයකට. කොයිද ස්ථානය? මම එනවා කාර්මෙල් කන්ද උඩට හම්බෙන්න. ඊශ්‍රායලයි පිනීසියයි මේ කාර්මෙල් කන්දයි තියෙන්නේ මේ දෙක අතර. ඒ නිසා ඊශ්‍රායල් දේශය කාර්මෙල් කන්ද ඊළඟට තියෙන පිනීසිය. ඔබ බලන්න සිටියේ මේ ඊශ්‍රායල් කන්ද මේ සමා වෙන්න මේ කාර්මෙල් කන්ද මීටර 530ක් විතර මේකේ උඩම ඉහළම ස්ථානයේ උසයි. නමුත් යම් ස්ථානයකට එන්න කියලා එලියා ආරාධනා කරනවා කාටද? ආහාබ් රජට දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන කතා කරන්නට. එතකොට ආහාබ් අහනවා මෙහෙම දෙවියන් වහන්සේගේ මේ දාසයා. එහෙම නැත්නම් එලියාගෙන් ආහාබ් මෙහෙම අහනවා. අපි දකින එක සමා වෙන්න එක රාජ්‍යයේ 18 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා තවද ආහාබ් එලියා දුටු විට ඔහුට කතා කොට ඊශ්‍රායල් කලබන තැනැත්තේ නුඹදැයි කීවේය. ඊශ්‍රායල් කලබන තැනැත්තේ නුඹදැයි කීවේය. දෙවියන් වහන්සේගේ වචනය දවසේ කතා කරන මිනිස්සු දකින්නේ මිනිස්සුන්ව කලබන අය වගේ. ඒක තමයි යක්ෂයා දකින්න ක්‍රමය. ඒක නමුත් ඒක
දෙවියන් වහන්සේගේ වචනය කියනකොට යක්ෂයයි කැළඹෙන්නේ. මිනිස්සු කැළඹෙන්නේ නැහැ. යක්ෂයයි කැළඹෙන්නේ. එලියා කැළඹුන්නේ නැහැ. ආහ් තමයි කැළඹිලා තිබුණේ. ඇයි? අවුරුදු 3මාරක් වර්ෂාව නැතුව බොහෝ පීඩා මැද උන් ගමන් කළා. දැන් මොකද වෙන්නේ? මේ අනාගත වත්තු ප්‍රවේත එලියා කියනවා ඔහුද මානව නුඹ සහ නුඹේ පියාගේ වංශයේ ස්වාමීන් වහන්සේගේ ආඥාවල් අත්හැර බාල් දේවතාවුන් පස්සේ ගිය කාරණේ නුඹලා ඊශ්‍රායල් කැළඹුවෝය. උඹලයි ඒක කරේ. මේ දෙවියන් වහන්සේගේ දරුවන්ව වැරදි මාර්ගයේ ගිය උඹලයි මේ ඊශ්‍රායල්ට මේ දේ කරේ. ඇයි? සැබෑ වූ ජීවමාන දෙවියන් වහන්සේව අදහන්නේ නැද්දී? උඹලා මේ බාල් කියන පිනිසියට අයිති. පිනිසියේ යෙසබෙල් අදහපු මේ දිවිවරුන් උඹලා මේ දේශයට ගෙන දිවි කෙනෙක් හැටියට හඳුන්වලා දුන්නා. උඹලා මේ ඊශ්‍රායල් දේශය විනාශ කරේ. උඹලා මේක කැළඹුවේ කියලා බය නැතුව මේ එලියා කතා කරනවා. ආමෙන්. අපිට දෙවියන් වහන්සේ දෙනා මේ කතා කරන්නට කිසි ස්ථානයක අපි බය වෙන්න ඕනේ නැහැ. ඇයි? වහන්සේ ජීවමාන කියන තැනන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් මිනිස්සුක ස්වර්ගයට නිරයටත් යවන්න. ආමෙන්. උන්වහන්සේ මිනිස්සයා මැව්වව දෙවියන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් මේ අහස පොළොව යට තියෙන සියලු ඕනම දෙයක් ඕනම මොහොතක ඕනම වෙලාවක නිශ්චල කරන්නට. ආමෙන්. අද මිනිස්සු මේ වසංගත වලට බය වෙලා ඉන්නවා. රෝග වලට බය වෙලා ඉන්නවා. නමුත් ඊශ්‍රායල් සුද්ධ තනන් වහන්සේට දෙවියන් වහන්සේට බය නැහැ. ඒ නිසා උන්ට ඒක මිදෙන්න බැරිලා තියෙනවා. නමුත් අපේ හඬ අසන වචන අහන මිනිස්සුන්ට ඒක ආශිර්වාදයක් කියලා තියෙනවා. ආමෙන්. ඒ නිසා දැන් ආහප්ට මේ අපේ යාවේ දෙවියන් වහන්සේ කොතරම් ප්‍රබල දෙවි කෙනෙක්ද? අපේ යාවේ දෙවියන් වහන්සේ කොච්චර වටින කෙනෙක්ද? අපේ යාවේ දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් මේ සියල්ල වැසි වස්වන්ටත් වැස්ස නතර කරන්නටත්. ආමෙන්. ඔබට මම පරිශ්‍රණයක් දෙනවා. මොකද්ද පරිශ්‍රණය? ඔබගේ ඉන්නවා යෙසබෙල්ගේ මේසේ කන. අශේරා. ඒ වගේම අශේරිය ප්‍රපෝතුන් 400 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඉන්නවා බාල්ගේ ඉන්නවා 450ක් ඉන්නවා පූජකයෝ ප්‍රොපේතවරු. මම අභියෝග කරනවා. මම ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඇවිල්ලා ඉන්නේ. මම අදහන්නේ මගේ දෙවියන් වහන්සේව. ඔබගේ 450 දෙනා අරගෙන ඉන්න මම පෙන්නන්න මගේ දෙවියන් වහන්සේ කොහොම ජීවමාන කියලා. ඒ එලියා ආහප්ට අභියෝගයක් කරනවා. මොකද වෙන්නේ? ඔවුන් ඔක්කොම එනවා. ඊශ්‍රායල් සෙනග රැස් වෙනවා. කාර්මෙල් කන්දේ යම් බෑවුමක යම් ස්ථානයක මුදාසන් ස්ථානයක ඔවුන් එකට රැස් වෙනවා. රැස් වෙනකොට එලියා කියනවා මම කොන්දේසයක් කියනවා. කොන්දේස දෙක එකක් තමයි. ඔබලගේ බාල් මෙච්චර බලවන්ත නම් ඔබලගේ බාල් මෙච්චර ජීවමාන නම් මේ බාල් සස්ත්‍රියත්වයේ සඵලත්වයේ සියලු දේ දෙන්නා වූ දෙවි කෙනෙක් නම් ඔහු ඊට උසස් කෙනෙක් නම් උතුම් කෙනෙක් නම් අපි පොඩි තරගයක් කරමු. අපි බලමු මොකද වෙන්නේ? බාල්ට මොකද වෙන්නේ? මගේ දෙවියන් වහන්සේගේ නාමයට මොකද වෙන්නේ කියලා. මේ කාර්මෙල් කන්දේ කඳු මුදුන් නිසා නිතරම වැස්ස වගේම විදුලිත් කොටනවා. ඉතින් ඕන් ගොඩක් කලකට විශ්වාස කළා බාල් දෙවිවරු අදහන්නා වූ මේ ප්‍රොපේතවරු මේ බාල්ගේ ක්‍රියාවක් කියලා. නමුත් මේ වෙනකල් වසර 3මාරක් නොදුරු වර්ෂාව ලබා දෙන්නටත් තවත් යම් සාක්ෂියකින් දෙවියන් වහන්සේ ජීවමාන බව, දෙවියන් වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ බව, දෙවියන් වහන්සේ පමණක්ම ස්වාමීන් වහන්සේ බව, දෙවියන් වහන්සේ පමණක්ම ඊශ්‍රායල්ගේ යාවේ දෙවියන් වහන්සේ බව ඔප්පු කරන්ට මේ තනියම මේ එලියා ප්‍රවේදතුමා අභියෝගයක් කරනවා. මොකක්ද දන්නවද ඔබ කොන්දේසිය? ඔවුන් කිව්වා ඒ වෙනකොට දෙවියන් වහන්සේට පූජා කරපු ස්ථාන පූජාසන කඩා බිඳලා දාලා දෙවියන් වහන්සේ නමස්කාර කරපු පූජාසන ඒ වෙනකොට නැහැ. නමුත් බාල්ගේ පූජාසන කරපු ස්ථානයක කියනවා ඔබලාගේ බාල් සැබෑ වූ කෙනෙක් නම් ඔබට මම දෙනවා හරක් දෙන්නේ. මොකද්ද මම තර ගොන්නු දෙන්නේ දෙනවා මේ තර ගොන්නු දෙන්නව. ඔයාලා කැමති කෙනෙක් තෝරගන්න. කැමති එකේ තෝරගෙන මේ ගොන් සතුන් කපලා ඔබ මේක බාල්ට යාඥා කරලා මේක දවන පූජාවක් හැටියට ඔප්පු කරන්න. හැබැයි ඔබ දර පිට තියන්න පුළුවන් මේ මස් මේ ගොනා කැබලි කර කොටස් තියන්න පුළුවනි. හැබැයි මේකට යටින් ගිනි තියන්න බෑ. ගිනි තියන්න ඕනේ බාල්.
මහත් වූ උනන්දුවකින් උන් 450 දෙනෙක් ඊශ්‍රායල් සෙනඟ බලන් ඉන්නවා. මේ ආහාබ් රජ බලන් ඉන්නවා. හැබැයි යෙසබෙල් මේ ස්ථානේ නැහැ. යෙසබෙල් මාලිගාවේ. මොකද උනේ? ඔවුන් අපි දකිනවා ඒක. එක රාජාවගේ 18 වෙනි පරිච්ඡේදය අපි දකිනවා 25 වෙනි පදයේ පටන් ගන්නවා. එවිට බාල්ගේ ප්‍රබෝධන කතාකට නුඹලා බොහෝ දෙනෙකු බැවින් පළමුවට නුඹලාගේ ගොනුක තෝරාගෙන පිළියෙල කර නුඹලාගේ දෙවියන්ගේ නාමයේ කියා ආඥා කරපල්ලා. නමුත් යටින් ගිනි නොතපල්ලා කීවේය. ඔවුන් උදේ 9ට පටන් ගත්ත බාල්ට ආඥා කරන්නට. 9ට පටන් ගත්ත බාල්ට ආඥා කරන 12 වෙනකල් පැය 3ක් තිස්සේ බාල්ට ආඥා කරනවා. ඔවුන් බාල්ගේ පූජාසනයේ වටා නට කියනවා. අයවා බාල් ගිනි වස්සන්න මේකට කියලා. ඔවුන් නට උත්සවාකාරයෙන් මේක කළා. පුරා පැය 3ක් කරලා ප්‍රතිඵලයක් නැහැ. හැබැයි එලියා අනාගත වතුරුතුමා කියනවා සමහරට බාල් බහැරක් ගිහිල්ලා ඇති. සමහරට ආහාර ශරීරයේ එකක අවශ්‍යතාවය තියෙනවනේ කරගන්න. සමහරට ඒ වගේ දෙයක් කරන්න කියලා දන්නේ නැහැ. නැත්තම් බාල්ගේ සෙනඟ විශ්වාස කරා නාවිකයොත් එක බාල් ගමක් කරනවා කියලා. එහෙම නැත්තම් වෙන කොහෙද ගමනක් ගිහලා ඇති. එහෙම නැත්තම් බාල්ට නිින්ද ගිහලා දන්නෙත් නැහැ. උඹලා ඔහොම කරලා හරියන්නේ නැහැ. උඹලට හයියෙන් කෑ ගහපාලා බාල්ට ඇහෙන්න. මොකද බාල්ගේ කන්ටයක් ඇහෙන්නේ නැතුවදී නිින්ද ගිහලා ඉඳා. අනේ මේ බාල් ප්‍රපෝයතරු කෑ ගහනවා. තමන්ගේ හෙලිවලින් පිහිවලින් කපාගෙන ලේ වැගෙන තුරු. ඒක තමන්ගේ නමස්කාර සංස්කෘතිය. තමන්ගේ හෙලිවලින් තමන්ගේ පිහිවලින් තමන්ගේ ශරීරය කපාගෙන ලේ වැగిරෙන මොහොතකද පටන් උන් කෑ ගහ බාල්ට කතා කරා. හවස 3යි පූජා කරන වෙලාවත් ආවා. පැය 6ක් මුළුල්ලේ මේ බාල්ට කතා කරලා බාල්ගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. දැන් මේ ස්ථානේ ඉන්නව කවුද? ආහාබ් රජ ඉන්නවා. ඊශ්‍රායල් සෙනඟ ඉන්නවා. බාල් පූජිතවරු ප්‍රොපේතවරු 450 දෙනෙක් ඉන්නවා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ අද වර්තමානයේ ගොඩක් අය එහෙම තමයි. ගිහිල්ලා විවිධ ස්ථානවල තියෙන පිළිම වලට රූප වලට කෑ ගහනවා කතා කරනවා. උපකාරයක් පැමිණෙනවද? නෑ. ඒකට උත්තර දෙන්න බෑ. හැබැයි ඒක රහසින් දකින්න දෙවියන් වහන්සේ මිනිස්යන් ආරක්ෂා කරන ආශිර්වාද කරනවා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ එදත් මිනිස්සු මේ වගේ සැබෑ ජීවමාන දෙවියන් වහන්සේ පිළිගත්තේ නෑ. වැරදි ස්ථානවල තමන්ගේ ආත්ම ස්ථාන ගත කරගෙන බොහෝ වේස දරාගෙන තැනකින් තැනකට ගිහිල්ලා රටකින් රටකට ගිහිල්ලා දුර බැහැර ගෙවාගෙන ගිහිල්ලා ආශිර්වාද ලබා ගන්නට කියලා ඔවුන් එවැනි දේවල් කරත් හැබැයි ඒ දිලුරුන්ට කණ ඇහෙන්නේ නැහැ. ඇයි? ඒ දිලුරුන්ට කණ ඇහෙන්නේ නැත්තේ ඒවා රූප නිසාද? ඒවා රූප පමණයි. ඔවුන් දිලුරු නෙමේ අපිට නම් ඔවුන් යක්ෂයෝ. දැන් මොකද කරන්නේ? දැන් කියනවා එලියා සමාවෙන්න. දැන් එලියා කියනවා දැන් ඇති ඔබලා පුරා පැය 6ක් මුළුල්ලේ බාල්ට කතා කරා. නෑනේ දැන් මා වෙතට එන්න. මොකද්ද? දැන් මා වෙතට එන්න. කඩා බිඳ වාදුණු පූජාසනයක් ඊශ්‍රායල් සුද දෙවියන් වහන්සේ නමස්කාර කරපු. ඊශ්‍රායල් ගෝත්‍ර 12 යාකොබ්ගේ දරුවන් 12 දෙනාගේ නාමයන් දරන ආකාර ගෝත්‍ර 12 නියෝජනය වෙන විදියට ගල් 12ක් අරගෙන මේ ඊශ්‍රායල් ගෝත්‍ර 12 මේ ඊශ්‍රායල් සෙනඟට පෙන්නමින් මේ ගෝත්‍ර 12 නියෝජනය කරමින් එලියා විසින් පූජාසනයක් හදනවා. හදලා මොකද කරන්නේ? මේ පූජාසනේ හදලා ඒ උඩ දර තබලා ඒ සත්තුන්ගේ කොට්ටාස කපලා තියලා කපනවා අගලක්. අගල් දෙකක් කපනවා එකට යා කරලා. කපලා කියනවා දැන් ඔබ ගිහිල්ලා වතුර ගෙනල්ලා දැන් දාන්න මේ පූජාසනේ මතට කියලා. මම විශ්වාස කරනවා ඒ වෙනකොට වතුර තිබුණේ නැහැ බොණ්ඩ මිනිස්සයන්ට. ඒ වෙනකොට ගොඩක් වතුර නැහැ. දිය ඔයවල් හිඳිලා. නමුත් මම විශ්වාස කරනවා මේ මදිදාරනේ මූදෙන් තමයි වතුර ගත්තේ කියලා. මොකද ඒ ආසන්නයේ කාර්මික කන්ද ආසන්නයේ තමයි මූද තියෙන්නේ. ඕම් අවස්ථා තුනකදී වගේ වතුරක් කරනවා. ඕම් අවස්ථා තුනකදී වතුරක් කරලා කියනවා එලියා කියනවා අපි දකිනවා ඒක රාජාවලේ 18 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ කියනවා එලියා එවිට එලියා මාළකට වරෙල්ලා මුළු සෙනඟට කියා මුළු සෙනඟ ඔහු ළඟට ආවය.
ඕ වනාගේ කඩා තිබුණු දවා තිබුණු ස්වාමීන් වහන්සේගේ පූජා දර්ශන හරිගස්සා මේ නාමයේ ඊශ්‍රායල් වන්නේ මොකද යාකෝබ්ගේ නාමය යන ස්වාමීන් වහන්සේ වචනේ ලැබු යාකෝබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගන්න ලෙස ගල් 12ක් රැගෙන ස්වාමීන් වහන්සේගේ නාමයෙන් පූජා කරන ගොඩ නැගිවා. දැන් වතුර වක් කරන තුන් අවස්ථා තුනකදී අපි දකින එක 35 වෙනි පදයේ කියනවා. අපි දකිනවා දැන් නැවත මේ සෙනගව ස්වාමීන් වහන්සේ ඉදිරියේ තියලා කියනවා දැන් මම ස්වාමීන් වහන්සේට යාඥා කරන්න යනවා. බලමු කවුද බාල්ද අපේ දෙවියන් වහන්සේද ජීවමාන තැනන් වහන්සේ කියලා. ඒ නිසා කියනවා තවද තවස යාග ඔප්පු කරන වෙලාවේ එලියා අනාගතවතුත් මේ ලං වී කතා කොට ආබ්‍රහම්ගේ දෙයිසාකේද ඊශ්‍රායලගේ දෙව් ස්වාමීන් වහන්සේ ඔබ ඊශ්‍රායල දෙවියන් වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචන ලෙස බවද අද දැනගන්ට ලැබේවා. ස්වාමීන් වහන්සේ මට උත්තර දුන්නු වෙනව. ස්වාමීව් ඔබ දෙවියන් වහන්සේ බවත් මේ සෙනගගේ සිත් නැවත හරවගන්නේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුන්න මේ කීවේය. මේ සෙනගගේ වැරදි නමස්කාරය, බාල්ගේ නමස්කාරය, වැරදි ස්ථානයේ තියෙන උන්ගේ ආත්ම නිවැරදි ස්ථානයේ තබන පිණිස එලියා යාඥාවක් කළා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥාවක් කළා. ඒකයි ස්වාමීන් වහන්සේ කරන යාඥාව. ස්වාමීන් වහන්සේ දෙ කරන මුර ගැසීමට උන්වහන්සේ පිළිතුරු දෙනවා. ආමේන්. ඒ නිසා නමුත් දෙවියන් වහන්සේ නොවන්නා වූ විවිධ අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කරාට කෑ ගැහුවට වලින් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ වලින් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඇයි? උන්ට එවැනි බලයක් නැහැ. අපේ එකම දෙවියන් වහන්සේට පමණයි සියලු බලය තියෙන්නේ. මන් උන්වහන්සේ යාගේ දෙවියන් වහන්සේ. ආමේන්. ඒ නිසා මොකද කරන්නේ? අපි දකිනවා 38 වෙනි පදයේ කියනවා එවිට ස්වාමීන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවක් දරත් ගලු දූලි දවා අගලේ වතුරත් ඊළවා දැම්මේය. මුළු සෙනග ඒ දැක මොහොනින් වැටි. ස්වාමීන් වහන්සේම දෙවියන් වහන්සේය. ස්වාමීන් වහන්සේම දෙවියන් වහන්සේ කීවෝය. ආමේන්. ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. උන්වහන්සේ හැර වෙන ස්වාමි කෙනෙක් නැහැ. උන්වහන්සේ පමණක්ම අපේ දෙවියන් වහන්සේ. සර්වවාසී සර්ව පරාක්‍රම සර්ව බලදාරු දෙවියන් වහන්සේ. එදා මේ ඊශ්‍රායල් සෙනග වැරදි ස්ථානයක උන්ගේ ආත්ම ස්ථානගත වෙලා තිබුණා. එදා යෙසබෙල් කර්ම කොටගෙන ඒ වගේම ආහාබ් රජ කර්ම කොටගෙන මේ ඊශ්‍රායල් සෙනගව ආන්නේ නමස්කාර කරා බලහත්කාරයෙන් යොමු කළේවා. නමුත් මේ ඊශ්‍රායල් සෙනගත් ඒ පස්සේ ගමන් කළා. ඉතින් නමුත් මේ අනාගත වස්තු එහෙම නැත්නම් ප්‍රොෆේත එලියා තුලින් මේ දේ කතා කරපුවම ස්වාමීන් වහන්සේ මේ මහත්තු ගින්න එවලා ඒවා සම්පූර්ණයෙන් දවා දාලා උන්වහන්සේ ජීවමාන බව පෙන්වුවා. මොකද උනේ අර බාල් ප්‍රොෆේතවරුන් 450 දෙනාම එවිට උන් විනාශ කරලා දැම්මා. එතනින් පස්සේ තව සිදුවීමක් තියෙනවා. අපි මේ සිදුවීමට නොයා. අපි නැවත යමු අපි මතේ පොතේ අපි කතා කරමු මාතෘකාවට. මගේ සේනවන්ත අම්මේ තාත්තේ. එතකොට මේ එලියාගේ මොර ගැසීම, එලියාගේ යාඥාව කොතරම් ප්‍රබලද ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු ලැබෙන්න. ආමේන්. මේ එලියාගේ යාඥාව කොතරම් ප්‍රබලද ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු ලැබෙන්න. නමුත් එදා බාල්ගේ ප්‍රොෆේතුරු පුරා පැය 6ක් පැය 3ක් උදේ 9 සිට දවල් 12 වෙන දක්වාම මොර ගැසුවා. නමුත් දවල් 12 සිට හවස 3 දක්වා පූජා කරන වේලාව දක්වාම ඔවුන් මොර ගැසුවා. තමන්ගේ තුල් පිහි වලින්, තමන්ගේ හෙල්ල වලින්, තමන්ගේ ශරීරය කපාගෙන ලේ වැగిරතුරු ඒ මෝඩ නමස්කාර ක්‍රමයෙන් කළා. නමුත් බාල්ට කිසිම බලයක් තිබුණේ නැහැ. මේ ජීවමාන දෙවියන් වහන්සේ අභිභවයන්ට. ආමේන්. අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. අපේ යේසු ජීවමානයි. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ මොර ගසන්නා වූ උන්වහන්සේ දෙ කතා කරනා වූ හැම මොහොතකම උන්වහන්සේ මොහොතකට එතන අතර වෙනවා. ආමේන්. උන්වහන්සේගේ ත්‍රිත්‍ය ආදීනික වර්තමාන ක්‍රිස්තියානි සෙනග දරුවන් තුල ඇතු ආත්මේ උන්ගේ ආත්මවල ඉන්නේ පියාණන් වහන්සේ ශුද්ධාත්ම පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්ම වහන්සේ ත්‍රිත්‍යක මනුෂ්‍යයන් තුල වාසය කරනවා. ඒ බව දැන අද වර්තමානයේ තවත් බොහෝ අය කියනවා අප නිසා යාඥා කළ මැනව කියලා. අප නිසා කරුණා කළ මැනව කියලා. අප නිසා කරුණා කරන්න නම් පුළුවන් එකම කෙනා දෙවියන් වහන්සේ විතරයි. ආමේන්. මේ ත්‍රිත්වය විතරයි. ඉතින් එහාට මිනිස්සුන්ට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඔබ මොර ගසනවා නම්, ඔබ කතා කරනවා නම් උන්වහන්සේ මොහොතක් ඔබ ළඟ නතර වෙන්න යනවා. ආමේන්. මොකද උනේ? මේ යේසුස් වහන්සේදා යෙරිකෝවේ ඉඳන් එනවා රජ කෙනෙක් හැටියට යෙරුසලමට ඇතුල් වෙන්න. රජ කෙනෙක් හැටියට
යෙරුසලමට ඇතුළු වෙන්න මේ රජුන්ගේ රජු යේසුස් වහන්සේ එනවා. යෙරිකෝවේ ඉඳන් එනවා යෙරුසලමට ඇතුළු වෙන්න. එන අතරමඟදී ඉන්නවා අන්ධය දෙන්නේ. ආමේන්. අන්ධය දෙන්නේ කියනවා මේ අන්ධය දෙන්නට ඕන දකින්න මේ ලෝකේ එළිය. ඔහුගේ ජීවිත කාලේ උන්ට කවදාවත් එළිය දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. උන්ට ලැබෙන දෙයක් වුන් අරගෙන ගිහිල්ලා කාලා බීලා තවත් පිරිසකට උන් හම්බ කරන්න තවත් පිරිසකට මෙහෙ කරන සෙනග කැඩිට වහලුන් හැටියට ඕ ජීවත් වෙනකොට දෙවියන් වහන්සේට වෙනවා යේසුස් වහන්සේට වෙනවා ඒ පුරාතන තැනන් වහන්සේ එදා උත්පත්ති පොතේ නම් හිටියව තැනන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයක් අරගෙන ඊශ්‍රායල් දේශයට ඇවිල්ලා මේ මිනිස්යන්ට ඒ අන්ධකමින් මුදවන්නට ආමේන් අන්ධකමින් මුදවන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයි ආමේන් දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ සමානත්වය වූ යේසුස් වහන්සේට පමණයි පුළුවන් මේ අන්ධකමින් මිනිසෙක්ව නිදහස් කරන්නට ආමේන් මොකද කරන්නේ ඕන් ජෙරුකෝයි පිටත් වෙන අතර මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය පසුදෝ මතේ පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ කියවන්නේ පාර අද්දර ඉඳගෙන හුණු අන්ධයන් දෙදෙනෙක් යේසුස් වහන්සේ ඒ ළඟින් යන බව අසා යේසුස් වහන්සේ මේ පාර පසු කර යන්න යනවා. යේසුස් වහන්සේ මේ පාර පසු කර යන්න යනවා. මිනිස්යන්ගේ ഘോഷාවල් ඇහෙනවා. ඔබ විශ්වාස කරන්න යේසුස් වහන්සේ යන්නේ කොතනද? දහස් ගණන් සෙනඟ පොර කෑවා. මග දෙපස සෙනඟ පොර කෑවා. ඇයි? උන්වහන්සේ වස්ත්‍ර වලට අත ගසන්නට. උන්වහන්සේගේ අත් තබා ගැනීමකට. උන්වහන්සේ දකින පිණිස. උන්වහන්සේගේ හාස්කම් බලන පිණිස. බොහෝ මිනිස්සු උන්වහන්සේ වට රැස් වෙද්දී ඉන්නවා පාර අයිනේ නැගිට ගන්න බැරි පේන්නේ නැති අන්ධය දෙදෙනෙක්. ඔවුන් දැනගෙන හිටියා මෙච්චර කාල අපේ ජීවිතේ අසාර්ථක වෙලා තිබුණේ මේ අන්ධකම නිසායි. මට ඕන යේසුනි මට ඔබ බලන්න. මට ඕන ඔබ බලන්න කවුද කියලා. යේසු හොයන අයට පේන්න යනවා. ආමේන්. යේසු හොයන අයට හම්බ වෙන්න යනවා. යේසුස් වහන්සේව ආත්මයෙන් හොයන අයට උන්වහන්සේව දකින්න ලැබෙනවා. ආමේන්. මේ අන්ධකමෙන් ආත්මික අන්ධකම සහ මේ ශාරීරික අන්ධකමෙන් මේ මිනිස්යන් දෙදෙනාට නිදහස් වෙන්න ඕන. වෛද්‍යවරුන්ගේ සරණක් නැහැ. වෛද්‍යවරුන්ගේ පිටක් නැහැ. ඇයි? ඕන් උත්පත්තිය පටන්ම අන්ධ වෙලා දිනනකොට. උත්පත්තිය ඉඳන් උන්ට පේන්නේ නැති වෙනකොට වෛද්‍යවරුන්ට පුළුවන් දකුව ඔහු වෙනුවෙන් යමක් කරන්න. වෛද්‍යවරුන්ට බෑ. වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නැහැ. වෛද්‍යවරුන් පවා වෛද්‍යවරයාගේ වෛද්‍යවරණු දෙවියන් වහන්සේ වෛද්‍යවරයාගේ වෛද්‍යවරණු යේසුස් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ආමේන්. මොකදලේ? ස්වාමිනී දාවිද්ගේ පුත්‍රය අපට කරුණා කළ මැනවයි මොර ගැසුවෝය. ඔවුන් කෑගෙන්නේ අපට සිසාරා සෙනඟ පිරීලා. හරිම ഘോഷාවක්. නමුත් ඔවුන් උත්සාහය අත්හැරියේ නැහැ. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ ඔබගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පමණක් නෙවෙයි. ඔබ උන්වහන්සේට මුරගසන්ට කතා කරන්නට, උන්වහන්සේට තනි වෙන්න, උන්වහන්සේට යාඥා කරන්නට, උන්වහන්සේගේ බලය රස බල ඔබ දැනගන්න යනවා. ආමේන්. උන්වහන්සේගේ බලය ඔබ අත්දකින්න යනවා. උන්වහන්සේ මිනිස්යන්ට උන්වහන්සේ තරම් මිනිස්යන්ට මෙතරම් ප්‍රේම කරන්නව තවත් දෙවි කෙනෙක් නැහැ. මෙතරම් මිනිස්සුන්ට ප්‍රේම කරන තවත් දෙවි කෙනෙක් නැහැ. මන්ද උන්වහන්සේගේ කුරුස පූජාවෙන් ඒක ඔප්පු කරලා ඉවරයි. මගේ සෙනෙහවත් අම්මේ තාත්තේ මොවුන් මොකද කළේ? වඩ වඩා මොර ගැසුවා. වඩ වඩා මොර ගැසුවා. දැන් මේ මොර ගැසීම හඬ කියන්නේ ඒක තවත් මිනිස්සුන්ට අහල කාලේ ඉන්න මිනිස්සුන්ටත් ඒක කරදරයක්. ඇයි? ඔවුන්ගේ සිසාරා ඔවුන්ගේ කංගලට එයාට යනකල් ඈතට ඇහෙන්නුණා යේසුස් වහන්සේ මේ හඬ. එහෙනම් ඔවුන් මහත් හයියෙන් වඩ වඩා මොර ගහන්න උනා. ඔබ සිහි කරන්ට මේ අන්ධ දෙදෙනා මොනතරම් මොර ගැසීමක් යේසුස් වහන්සේට ඇහෙන තුරු මොර ගසන්න ඇද්ද කියලා. ඔබට මම කියන්නම් දවසේ පැය 24 ඔබට තියෙද්දී අද මේ දවසේ පැය 24න් ඔබට කිව්වොත් දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරන්න කියලා. කී දෙනෙක් දවසට පැය දෙකක් යාඥා කරනවද? කී දෙනෙක් දෙවියන් වහන්සේට දන ගහනවද? කී දෙනෙක් දෙවියන් වහන්සේගේ දවසේ කොටස වෙන් කරනවද? යාඥාවේ කාලය. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුණි. අද කිතුණුවාගේ අසාර්ථකත්වයට පළවෙනි ස්ථානයේ තමයි උන්ගේ යාඥාව නැතිකම. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේත් සමග තියෙනා වූ සම්බන්ධතාවය නැතිකම. සම්බන්ධතාවය තියෙන ඕනතරම් කාටද මිනිස්සුත් එක්ක. නමුත් දෙවියන් වහන්සේට දුරස් වෙලා ඉන්නේ. එදා ඊශ්‍රායල් සෙනඟ කරේ. එදා
දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක් ඉද්දී උන්වහන්සේකම් දැකපු මෙවන් දෙවි කෙනෙක් ඉද්දී යාවේ දෙවියන් වහන්සේ මෙච්චර ප්‍රබල දෙවි කෙනෙක් ඉන්නේ නැදී ඔවුන් මොකද කළේ? ඔවුන්ට කවුරුත් කියන නිසා තවත් කෙනෙක් හොයන් ගියා. ඒ වගේ මේ ක්‍රිස්තියානි අය නැවත උත්පාදන දරුවන්ටත් මේ දෙවියන් වහන්සේ කාලයක් යනකොට මේ උත්පාදනයේ පස්සේ මේ වගේ අමතක වෙනවා. මේ වගේ 100ට නැති යනවා. තම තමන්ගේ ලෝකවල තම තමන්ගේ කල්පනාවල තම තමන්ගේ ක්‍රමවේදයන් තුල ගමන් කරනවා. හැබැයි පිළිතුරු නැහැ. අසාර්ථකව මේ පොළවේ ගමන් කරනවා. ඔබට දෙවියන් වහන්සේ මේ දුන්නේ ගැලවීම. ඔබ මාව ස්වර්ග රාජ්‍යයට ගෙනියන්න නම් ඒක සම්බන්ධතාවය ඔබ ගිලිහුනොත් ඔබ කොහොමද ස්වර්ග රාජ්‍යයට යන්නේ? මේ පොළවේ කොහොමද ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ? එහෙනම් දෙවියන් වහන්සේයි මිනිස්යයි අතර එහෙම නැත්නම් යේසුස් වහන්සේ මිනිස්යයි අතර තියෙන සම්බන්ධතාවයට යතුරු තමයි යාඥාව. ආමේන්. යාඥාව නැති තම තියෙන්නේ හිස්කමක් සහ පාළුවක් පමණයි. ඒ තුල රජ කරන්නේ අන්ධකාරය. මගේ සිනේවන්ත අම්මේ තාත්තේ දුවදරුවනේ අපි දකිනවා 31 වෙනි පදේ අපි කියුවා ඔවුන් නිශ්ශබ්ද වෙන පිරිස සමූහය ඔවුන්ට සැරකළෝය. නිශ්ශබ්ද වෙන පිරිස සමූහය ඔවුන්ට සැරකළෝය. නිශ්ශබ්ද වෙන පිරිස සමූහය ඔවුන්ට සැරකළෝය. ඇයි? ඔවුන් වටිනාකමක් නැති පිරිසක්. ඔවුන් වටිනාකමක් නැති පිරිසක්. ඇයි? ඔවුන් යමෙක්ගෙන් යමක් ලබලා තමයි ජීවත් වෙන්නේ. ඉන්න හැම කෙනෙක්ම උන්ට වඩා උසස්. ඒ නිසා උන්ට පුළුවන්කම තියෙනවා. උන්ට ඇස් පේන්නේ එක පැත්තකින්. එක පැත්තකින් උන් අසරණ මිනිස්සුયો. අනිත් පැත්තේ උන් හිඟන්නෝ. කාගෙන් හරි යමක් ලබලා ජීවත් වෙන මිනිස්සුયો. හැබැයි නිතරම මේ මිනිස්සු දෙවියන් වහන්සේ හොයද්දී, යේසුස් වහන්සේ හොයද්දී ඒකට මාර්ගය පෙන්වනවා වෙනුට උන් කලේ ඒක වළක්වන එක. අද වර්තමානයේත් මේ වගේ දේවල් වෙනවා. වර්තමානයේත් මේ වගේ සිදුවීම් වෙනවා. මොකද කරන්නේ? ඔවුන් මිනිස්යන්ගේ හඬවලට ඇහුම්කන් දුන්නේ නැහැ. ආමේන්. මිනිස්යන්ගේ හඬවලට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් දැක්කා, ඔවුන් සිතුවා මේක තමයි මට ලැබෙන අන්තිම අවස්ථාව. මේ අවස්ථාව මගේ හැරුණොත් මගේ ජීවිතේ මට නැවත දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාව මම මගේ හැරගන්න බෑ. මේ අවස්ථාවේදී මම උන්වහන්සේට මොරගසලා උන්වහන්සේව මම නවත්ත ගන්නවා. උන්වහන්සේව මම නවත්ත ගන්නවා. ඔබ කියන්නේ මම යේසුස් වහන්සේ මන් තුල නවත්ත ගන්නවා. මම පිටතට යන්න දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ මන් තුලයි. ආමේන්. උන්වහන්සේ මන් තුලයි. ආමේන්. ඔබ උන්වහන්සේව මග හරගන්න එපා මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ. දුවදරුවනි. අද ඔබ යන්නා වූ ගමනක් යන නාමික කිතුරුඹාටපත් වෙන්න එපා. ඔබ අල්ල ගන්න උන්වහන්සේව. අල්ලගෙන උන්වහන්සේගේ වචනය මොහොතක් ඔබ මෙනෙහි කරන්ට ඔබගේ ආත්ම ජීවිතයේ ආරම්භයේ උන්වහන්සේත් අමග තිබුණු අසම සම්බන්ධතාවය කොයි වගේද කියලා. ඔබ දෙවියන් වහන්සේ කොතරම් ප්‍රේම කරාද කියලා ඔබ සිහි කරන්න කාලයක් යද්දී කිතුණුන්ට මේක අමතක වෙනවා. මොකද වෙන්නේ? සමූහයට සරකලේ ඔව්හු නමුත් ඔව්හු ස්වාමිනී දාවිදගේ පුත්‍රය අපට කරුණා කළ වෙනවයි වඩා මොර ගැසුවෝය. වඩා මොර ගැසුවා. වඩා නොර ගැසුවා. ඒ කියන්නේ නොනවත්තා ඔවුන් යටි ගිරියෙන් කෑ ගැහුවා. සෙනගගේ ഘോഷාව මැද්දෙන් මේ යටහත් පහත් මිනිසයන්ගේ හඬවල් උන්වහන්සේට රැසෙනවා. මිනිස්සු කොච්චර හිටියා ඒ මැද්දෙන් යම් කෙනෙක් යේසුනි කියනවා නම් උන්වහන්සේ ඒ මිනිස්සුගේ හඬ අහන්න යනවා. ඒක කොතරම් ഘോഷා තියෙන ස්ථානයක් වුණත්, කොතරම් යාඥා කරන්න බැරි ස්ථානයක් වුණත්, කොතරම් බලවන්ත මිනිස්සුන් තැනක් වුණත්, හැබැයි යේසුනි කියලා ඔබ කතා කරනකොට උන්වහන්සේ ඒ සැනින් පිළිතුරු දෙනවා. ආමේන්. ආමේන්. උන්වහන්සේ මොකද උනේ? යේසුස් වහන්සේ නැවති අපි දකිනවා 32 වෙනි පදේ. යේසුස් වහන්සේ නැවති ඔවුන් කැඳවා මේ අන්ධයෝ දෙදෙනාව මේ බාර්තමියුස් සමග තව කෙනෙක් හිටියා. තිමෙයුස්ගේ පුත්‍රය බෞතිමියුස් ඔවුන් කැඳවලා මා විසින් නුඹලාට කුමක් කරනවට කැමතිද සුවිසේක? මා විසින් නුඹලාට කුමක් කරනවාදයි කරන්න කැමතිදයි කුමක් කරනවාට කැමතිදයි ඇසුසේක? මම ඔබට මොනා කරනවටද ඔබ කැමති? රජ කෙනෙක්ගේ නියෝගයක්.
රජ කෙනෙක් ළඟට මිනිහෙක් ගියාම රජ කියන්නේ අනේ ඔයාට මොනවද කරන්න ඕන මං හිතන්න මගේ account එකේ සල්ලි දිනව දන්නේ මං බැංකු පොත් චෙක් කරන්න ඕන ගෙදර පොත චෙක් කරන්න ඕන පර්ස් එක චෙක් කරන්න ඕන එහෙම නෙමෙයි යේසුස් වහන්සේ යනවා ඔබට මම මොනා කරනවද මං කැමති ඔබට මොනා කරනවද ඔබ කැමති මම වාසේ රජෙක් වගේ රජ කෙනෙක් රජුන්ගේ රජු ස්වාමීන් වහන්සේ කතා කරනවා මේ අන්ධයන් දෙන්නට මම මොනවද ඔබට කරන්න ඕනේ ඔබ ඉල්ලන ඕන දෙයක් මට කරන්න පුළුවන් ආමේන් ආමේන් වාසේ සර්ව බලධාරී වූ සර්වවාසී වූ සර්ව පරාක්‍රම තැන් වාසේ ඔබ ඉල්ලන්නේ මොනවද මන් දෙන්න සූදානම් හැබැයි ඔබ මට කතා කරන්න ඕන ආමේන් ස්වාමිනී අපේ ඇස් පහදනු ලැබීමේයි ඔහු උන්වහන්සේ කිව්වේ ස්වාමිනී අපිට කිසිම දෙයක් එපා අපිට ඇස් දෙක පහදන්න ඔබ වහන්සේ දකින්න මෙච්චර කාලයක් මම අවාසනාවන්ත විතර මේ ලෝකේ පිනීම ලබන්න නැතුව මිනිස්යන්ගේ ඉල්ලන් කාලා මට කිසිම දෙයක් නැතුව මම ආත්මිකවත් අන්ධ වෙලා ශාරීරිකවත් අන්ධ හිටියා නමුත් මට ඔබ බලන්න ඕන ස්වාමිනී අපේ ඇස් පැහැදුව මෙනවයි ඔහු උන්වහන්සේ කිව්වේ යේසුස් වහන්සේ උට අනුකම්පා කරමින් ඔහුගේ ඇස් අත ගැස්සකේ එවිලේම ඔහුට පිනීම ලැබ උන්වහන්සේ අනුගේ යේසුස් වහන්සේ ඔහුගේ ඇස් අත ගහද්දී ඔහු ඉදිරියේ කවුද ඉන්නේ මේ කොරා මේ ඇස් පෙන්නේ නැති අන්ධ මිනිස්සෙක් ඉදිරියේ යේසුස් වහන්සේ ඉන්නවා. ඔහුගේ ඇස් අත ගන්නවා. ඔහුට කවද පේන්නේ? ආමේන්. ඔහුට පේන්නේ යේසුස් වහන්සේව. ඔහුට පේන්නේ යේසුස් වහන්සේව. යේසුස් වහන්සේ දැකපු මිනිසෙක් උන්වහන්සේ වගෑරලා යන්නේ නැහැ. අතහැරලා යන්නේ නැහැ. උන්වහන්සේගේ අභිමුඛයෙන් ඈත් වෙන්නේ නැහැ. යාඥාවෙන් ඈත් වෙන්නේ නැහැ. ප්‍රශංසාවෙන් කන්නවගේ පසුවේ මේ ඈත් වෙන්නේ නැහැ. උන්වහන්සේව දැකපු කෙනෙක් උන්වහන්සේගේ අභිමුඛයට තවපත් ළඟ වෙනවා. මොකද උනේ ඔහුට? ඒ වෙලේම ඔහු පෙනීම ලැබ උන්වහන්සේ අනුගියේ. උන්වහන්සේ යන මාර්ගයේම මේ අන්ධ දෙන්නත් ගියා. ඒ නිසා මේ මිනිස්යන්ගේ ආත්මික අන්ධකමින් සහ ශාරීරික අන්ධකමින් උන්වහන්සේ මිදෙව්වා, ගැලෙව්වා. ඒ නිසා ඔබගේ මොර ගැසීම, ඔබගේ යාඥාව කොහෙන්ද? එදා එලිෂාගේ යාඥාව කොහොමද? එදා මේ අන්ධ සෙනගගේ මොර ගැසීම කොහොමද? එලිෂා ප්‍රොෆේත කෙනෙක් වෙලා දෙවියන් වහන්සේ ගැන දැනගෙන ඔහු කතා කළා. නමුත් දෙවියන් වහන්සේ ගැන හරියට නොදැන මේ මෙසියස් වහන්සේ කියන විශ්වාසය ඇතුව මේ අන්ධයා කතා කරනකොට උන්වහන්සේ ඒ හඬට අහලා නතර වෙලා ඔහුගේ ඇස් පහදලා උට ආශිර්වාද කළා. ඒ දෙවියන් වහන්සේ ඔබ සමගයි මා සමගයි. ආමේන්. අපට කරුණා කළ මැනව. අපට කරුණා කළ මැනව. අපට උපකාර කළ මැනව. මට උපකාර ලැබෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. ආමේන්. වෙන මාර්ග නැහැ. වෙන සරණක් නැහැ. වෙන ස්ථානයක් නැහැ. ඔබට යන්න තියෙන එකම ස්ථානය යේසුස් වහන්සේ විතරයි. මේ පොළවේ ස්වර්ගයේ ආශිර්වාද ලබන්න නම් මාර්ගයයි සැබෑවයි ජීවනයයි යේසුස් වහන්සේ විතරයි. ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයෙන් නැගී සිටිමු. අපි කියමු ස්වාමිනී මෙතර කාලයක් මම ස්වාමිනී මම යාඥා නොකර හිටියද? මෙතර කාලයක් ඔබ වහන්සේගේ අභිමුඛයෙන් මම සිටියේ නැද්ද? මෙතෙක් කාලයක් මම විවිධ වැරදි මාර්ගවල ගියාද? ඕ මට ඔබ වහන්සේව දකින්න ඕන. ඔබ වහන්සේව සොයන්න ඕන. ඔබ වහන්සේගේ අභිමුඛයෙන් මං ඉන්න ඕන. මට අනුකම්පා කළ මැනව. මට කමා කළ මැනව. මාව ස්පර්ශ කළ මැනව. මගේ ජීවිතේ වෙනස් කළ මැනව. ඔබ උන්වහන්සේගේ අභිමුඛයෙන් කතා කරන්නට සුළු මොහොතක් උන්වහන්සේගේ අභිමුඛයේ තනි වෙන්න. උන්වහන්සේගේ අභිමුඛයේ තනි උන්වහන්සේ කතා කරන්නට කියන්න. ඕ ස්වාමිනී. ඕ මගේ ස්වාමිනී. මම ඔබ වහන්සේ සොයනවා. ඕ ඔබ වහන්සේ මම නම දිනවා. ඔබ වහන්සේ පසසනවා. අපි ගායනා කරමු මාදිවි දිමුතරා ඔබ නම දින්නෙවි. උන්වහන්සේ නමස්කාර කරන්නට, උන්වහන්සේ ප්‍රශංසා කරන්නට ඔබ උන්වහන්සේ සොයනවා නම් මුළුම සිතින් උන්වහන්සේ ඔබට සම්බෙන්න යනවා. ආමේන්. ආමේන්. උන්වහන්සේ කියනවා මම සොයන්නට මම හම්බ වෙනවා. මට තට්ටු කරන්න මම තට්ටු කරනාට දොර හරිනවා. ඔබට මාර්ගයේ සැබෑවයි ජීවන වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ පමණයි. ඔබ ජීවිතේ පුරාම ඔබ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබට සම්බෙන්න යනවා. මේ පොළේ පමණක් නෙමෙයි. ඔබ ස්වර්ගවාදයේ උන්වහන්සේගේ ආශිර්වාද තුල ඒ උන්වහන්සේගේ රාජ්‍ය උරුමකම තුල බුද්ධ දිව්‍ය යනවා. කියන්නේ ස්වාමී මම සොයන ඔබ වහන්සේව. ඔබ වහන්සේ අභිමුඛයෙන් ප්‍රිය කරනවා. මගේ පියාණන් මට ආශිර්වාද කරනවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. ඕදි බරවා ශීකරවා ශංගල වාරිය අන්දලවා. ඕරි බබා ශාල වන්දල වාරි කියලා වශාන්තුරිය අන්දලවා. ඕ ස්පර්ශ කරන වාසේ දරුවන්ග. ස්පර්ශ කළ වෙන හැම ආත්මයක්ම
ස්පර්ශ කළ මැනව බලවත් ස්පර්ශයක් ලැබුව මැනව ස්පර්ශ කළ මැනව ස්වාමීන් වහන්සේ ඔබ නවදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ ඔබ නවදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මගේ මුව කියයි ඔබ සම්මුදුන් කියා මගේ දැස්යොමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගේ ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ ඔබ වහන්සේ සොයන්ට උන්වහන්සේට කියන ස්වාමීනි මම ඔබ වහන්සේ සොයනවා ඔබ වහන්සේ මට කතා කළ මැනව මා සමග සිටිය මැනව ඔබ උන්වහන්සේ දෙස බලන්න උන්වහන්සේ මොන ගසන්න ඔබගේ පාද උන්වහන්සේගේ මාංශල් ගොස්සේ තබන්න උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා මේ උදෑසන ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි යහපත් පියාණනි ඔබට ගෞරව වේවා ස්වාමීනි ඔබ වහන්සේ පමණක් අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණක් අපේ ස්වාමීන් වහන්සේ මා දිනෙන්නේ මගේ දෙව් නිසා ඔබව පසසන්නේ ඔබ ළඟ නිසා මා සැනසෙන්නේ දෙවිදේ මගේ දෙවිදේ මා දිවි දිවෙන තුරා ඔබ නවදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ ඔබ නවදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබට ගෞරවය වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට මහිම වේවා ස්වාමීනි යහපත් ඥානි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දරුවෝ ඔබ වහන්සේ සොයන පිණිස ඔබ වහන්සේ මාර්ගය ඇසුර පිණිස ඔබ වහන්සේ වරකසන පිණිස යාඥා කරන පිණිස මගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බාර කරනවා මේ උදේ ඔබට ආශිර්වාද කරනව ඔබට ආශිර්වාද අපට සුමනව දුර්වල දාවින්නේ බලවත් එක්කල යනව ඔබ පිළිදෙව වෙනව මගේ කියන්නේ අන්ධකාරී දීගස්තර යටින් ඉන්නව ඉර වෙලා ඉන්න දරුවන්ව ඕන නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්
යාවේ ශාමශ්‍යගේ උතුම් නාමයෙන් ඔබ නිදහස් කරනවා. අන්ධකාර සියකින් කැඩෙනා වූ ඒ බලය ආලේප මේ මොහොතේ උත්තර නිදහස් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ බලවත් වූ ඒ එකම සුදු නාමය ඕ යේසුස් යන සුදු නාමයෙන් ඔබ මගේ වහන්සේට බාර කරනවා. මගේ පියාණනි මේ මොහොතේ ආශිර්වාද කර වෙනවා. අතකැසු වෙනවා. ඔබ වහන්සේ දරුවෝ පිළිදෙව වෙනවා. ගැටළු ස්ථාන වලින් නැගිටිව වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේ උදෑසන පටන් අප සමග සිටියා. අපට උපකාර කළා. අප සමග උන්වහන්සේ සිටිනේ. උන්වහන්සේ වචනේ අවසාන දක්වා ගෙන තුරු උන්වහන්සේ අප සමග සිටියා. අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අද දවසේත් අපිට පුළුවන් උන්වහන්සේගේ අභිමුඛය තුළ අපිට සාක්ෂි දරන්නට. සාක්ෂි නැත්නම් අපිට පුළුවනි උන්වහන්සේ තුළ දුටු පඬුරු දසෙන් කොටස් උන්වහන්සේ දේවා පුරලා අපිට දෙවියන්ගේ ප්‍රීතියෙන් අවසන් කරන්නට. ආමේන්.